එහෙනම් ආයිබෝවන් අපි පටන් ගමු. අපි කතා කර හිටියේ ශ්වසන පද්ධතිය. ශ්වසන පද්ධතිය අන්තිමට කතා කරේ නිර්වායු ශ්වසනයයි ස්වායු ශ්වසනයයි ඉවර කරා. ඉතුරු වුණා ශ්වසන පද්ධතිය හා සම්බන්ධ ලෙඩ ටික, රෝග ටික. ඒ රෝග ටික කතා කරාම ශ්වසන පද්ධතිය ඉවරයි. ඊට පස්සේ අපිට අද පුළුවන් බහිස්රාවීය පද්ධතිය පටන් ගන්න. ඉතින් මේවෙන් ඉතින් කොහොමද ඉතින් හරියට ප්‍රශ්න දානවා ඉතින් ගහනේව දානවා ලියනේව දානවා. හොඳට ඉතින් පාඩම් කරගන්න මේ දෙන ටික. මම මේ දෙන ටික හොඳටම ඒකට ඇති ඔයගොල්ලෝ හරියට පාඩම් කරගන්නවා. එහෙනම් මාතෘකාව ලියාගමු ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝග. ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝග. අතන මොනවා ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝග කියන්නේ පෙනහළු ආශ්‍රිතව උගුර ආශ්‍රිතව ඇතිවන ලෙඩ ටික ඔක්කොම අපි ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝග වලට දානවා. එතකොට මේ කියන්න රෝග ශ්වසන පද්ධතිය හා සම්බන්ධ අන්නේවා කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාව. සෙම්ප්‍රතිශ්‍යාව අපිට ඉතින් හැමතිස්සෙම හෙම්බිරිසාවනේ. හෙම්බිරිසාවට තමයි සෙම්ප්‍රතිශ්‍යාව කියන්නේ. තා මොනවද දාන්න ලෙඩ ශ්වසන පද්ධතිය හා සම්බන්ධ ලෙඩ? ඇදුම. පෙනහළු හා සම්බන්ධ රෝග ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝග. තමනේ නියුමෝනියාව ක්ෂය රෝගය. හායි කොවිඩ් අම්මා මදේ දුන්න දඬුවම් ටික නේද? කොවිඩ් ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝගයක්. හුස්ම ගන්න අමාරු වෙන එක තමයි ඒකේ අමාරුම ලෙඩේ. ආයි මොනවද තව? කොවිඩ් ඔයගොල්ලෝ සිලබස් එකේ නෑ ඇයි කියන්නේ? ඇයි කියන්නේ සිලබස් එකේ නැත්තේ කොවිඩ්? ඒ රෝගය ආවේ ළඟදිනේ. කොවිඩ් පොත අච්චු ගන්නකොට කොවිඩ් තිබුණේ නෑ. නැත්තම් කොවිඩ් තමයි ඉස්සෙල්ලම දාන්නේ. පොත අච්චු ගන්නකොට කොවිඩ් තිබුණේ නෑ. ඒ වුණාට කොවිඩ් වලින් ප්‍රශ්න අහන්න පුළුවන්. මොකද O level ප්‍රශ්න පත්‍රයක 104ක් ප්‍රශ්න දාන්න පුළුවන් එදිනෙදා තියෙන දේවල් වලින්. ඒ නිසා කොවිඩ් වලින් ප්‍රශ්න දාන්න පුළුවන් සිලබස් එකේ නැති වුණාට. ඒ වුණා ඔයගොල්ලෝ දන්නවා ඉතින් කොවිඩ් නේ වෛරස් එකක් ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝගයක් කියන දන්න. තව මොනවේ ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝග? සෙම්පතිශ්‍යාව කිව්වා. කොවිඩ් කිව්වා. ඇදුම, ක්ෂය රෝගය, නියුමෝනියාව. තව මේ උගුරාශ්‍රිත ඉදිමෙල් ලෙඩක් තියෙනවා බ්‍රොන්කයිටිස් කියලා. තව අමුතු නම් වලින් ලෙඩ දෙකක් තියෙනවා. අපි ඒ ටික කතා කරන්න යන්නේ. පළවෙනි එකට අපි ගන්නවා සෙම්ප්‍රතිශ්‍යාව. සෙම්ප්‍රතිශ්‍යාව කියන්නේ දැනුත් මෙතන ඉන්න අයගෙන් දෙකෙන් පංගුවකටම තියෙනවා. මොකද හෙම්බිරිස්සාව. හෙම්බිරිස්සාව කියන එක තමයි සෙම්ප්‍රතිශ්‍යාව කියන්නේ. ලියා ගන්නකො එක දාලා සෙම්ප්‍රතිශ්‍යාව කියලා. සෙම්ප්‍රතිශ්‍යාව. එතකොට සෙම්ප්‍රතිශ්‍යාව මොකද්ද? බැක්ටීරියාද වෛරස්ද මොනවද? සෙම්ප්‍රතිශ්‍යාව වෛරස්. මේ වෛරස් රෝග හැදුනට අපි බෙහෙත් ගේන්න යන්නේ නැහැ. මොකද වෛරස් රෝග වලට බෙහෙත් නැහැ. දැන් ඔය අපිට හැදෙන ලෙඩ තියනවානේ මොනවද? පැපොල්, කම්බුල් ගාය. ඕවා හැදුනට බෙහෙත් ගේන්න යන්නේ නැහැ. බෙහෙත් ගේන්න යන්නේ නැති බෙහෙත් නැහැ. වෛරස් රෝග වලට බෙහෙත් නැහැ. කොවිඩ් වලට බෙහෙත් නැහැ. මොකද වෛරස් රෝග. ඔය ඒවලට දෙන මොනවා හරි ඔය විටමින් C, පැන්ඩෝල් ඒ වගේ ඒවා ටිකක් තමයි යන්නේ. මොකද බෙහෙත් නැහැ වෛරස් රෝග වලට. එතකොට දැන් සෙම්ප්‍රතිශ්‍යාව කියලා ලිව්වා. එතන අපි ලියනවා මොකක්ද ලියන්නේ? වෛරසයක් නිසා බෝ වේ. වෛරසයක් නිසා බෝ වේ.
පිළියන බෙහෙත් නැහැ කියලා. මොකද්ද ලියන්නේ? ඖෂධීය ප්‍රතිකාර නැත. no. ඖෂධීය ප්‍රතිකාර නැත. ටීචර් කරුණු වශයෙන්ද ලියන්නේ? චතුරංග කරුණු වශයෙන්ද ලියන්නේ? කවුරු වශයෙන් ලියුවත් කමක් නැහැ. චතුරංග ඡේදයක් ලියාගත්තත් කමක් නැහැ. ඔයාලට හිතට ගොනු විදිහට ලියා ගන්න. වෛරසයක් නිසා බෝ වේ ඖෂධීය ප්‍රතිකාර නැත. මොකද කියන්නේ එම්බිරිසාදන අම්මලා පිණි බාන්න දෙන්නේ නැහැ. දූවිලි ඉන්න තියෙන තැන්වල ඉන්න දෙන්නේ නැහැ. ඒ මොකද එතකොට ඒවා තව වෛරස් වර්ධනයට හේතු වෙනවා. පින්න තියෙනකොට ඒවා අපි ශ්වසන මාර්ගය හරහා පින්න ජල වාෂ්පය යනකොට වෛරස් වලට හොඳ හිතකර තත්ත්වයක් නැති වෙනවා. ඒ නිසා තමයි පිණි බාන්න එපා කියලා කියන්නේ. පිණි කියන්නේ ඉතින් වාතයේ ජල වාෂ්පනේ. එතකොට එතෙන්ටම ලියා ගමු. වෛරස් වලට හිතකර දූවිලි හා පින්න වැනි පරිසර තත්ත්ව වලින් ආරක්ෂා වීමෙන් සුව වේ. මොකද ඉතින් පරිසර තත්ත්ව වලින් ආරක්ෂා වීමෙන් සුව වේ. ආරක්ෂා වීමෙන් සුව වේ. පිළිබාන්න නැතුව හිටියාම හොඳ වෙනවා කියලා කියනවා. එතකොට සෙම්පතිශ්‍යාව හරි එක සෙම්පතිශ්‍යාව අපි කතා කරේ එම්බිරිස්සාව. කොවිඩ් උතෙන් තමයි යන්නේ වෛරස් රෝගයක්. ඔය විදියම ලක්ෂණ තියෙන රෝගයක්. දෙක අපි ගන්නවා ඇදුම. මොකක්ද කියන්නේ ඇදුම කියන්නේ? ගමේ ගොඩේ මිනිස්සු කියනවා හතිය කියනවා. 21 කියනවා. හතිය කියනවා. ඇදුම කියනවා. එතකොට මොකක්ද ඇදුම කියන්නේ? ඇදුම හැබැයි මේ ලෙඩක් විදිහට ගණන් ගන්නෙත් නෑ. ඉතින් පොඩි ඇලර්ජික් එකක් විදිහට තමයි ගණන් ගන්න. ඇදුම ඇදුනා මොකද කියන්නේ? සමහර ගෙවල් වල ඇති තියෙන අය ඇති පොඩි ළමයි ඇති. කොහොමද ඇදුම ඇදුනා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හතිය කියනවා මිනිස්සු. හුස්ම ගන්න අමාරුයි. හුස්ම ගන්න අමාරු වෙනවා. හුස්ම ගන්න හරිය අමාරු වෙනවා ඇදුම හැදුනහම. එතකොට ඇදුම හැදෙන්න හේතු මොනවා කියලාද ඔයගොල්ලෝ හිතන්නේ හේතු? සෙම වැඩි වීම. සෙම වැඩි වෙනවා. මොකද කියන්නේ චමෝදි භාග්‍ය? දැන් දොස්තරලා මොකද කියන්නේ ડોක්ටර්ස්ලා ඒ ඇදුම තියන අය කොහොමද පරිස්සම් වෙන්න කියන්නේ? දූවිලි ජල වාෂ්ප හැදෙනවා. දූවිලි වලින් පරිස්සම් වෙන්න කියනවා. ජල වාෂ්ප වලින් ජල වාෂ්ප තියෙන එකෙන් ඉතින් වියලි වාතය තියෙන්න ඕනේ. ආයෙ තා මොනවද කියන්නේ? සතුන්ගේ ලොම්. වැඩි වෙහෙසටපත් වෙන්න එපා කියලා කියනවා. වැඩි වෙහෙසටපත් වෙන්න එපා කියනවා. හුස්ම ගන්න අමාරු වෙන ආයි මොකද කියන්නේ? කොට්ටෝර බෙඩ්ෂීට් විතර හොදන්න කියනවා. කොට්ටෝර බෙඩ්ෂීට් විතර හොදන්න කියනවා. මොකද ඒ වගේ අර තියෙන දූවිලි කොට්ට පොලිතීන් එකෙන් ආවරණය කරන්න කියනවා. මෙට්ටේට පොලිතීන් එකක් දාන්න කියනවා. මොකද ඒ වගේ හරියට දැන් ඔය කොට්ටයක් වුණත් අවුවේ තියලා මෙහෙම අපි තට්ටුවක් දැම්මොත් ඒකෙන් හරියට දූවිලි කුඩු වගේ අර පුළුන් කුඩු යනවා. ඉතින් ඒ නිසා ඒවා අපි එළි වෙනකන් හුස්ම ගන්නකොට නාස් මාර්ගයට ඇතුල් වෙනකොට මේ ඇදුම හැදෙන්න ඉඩ තියෙනවා. එතකොට දැන් සමහරු ඉන්නා මේ පුදුම ලෙඩක් ඒක බලනකොට මොකක් හරි ගහක මම දන්නේ ඒක කවුද කවුරුවත් මොකක් හරි ගහ ගේ ළඟ අපි කියමු මොකක් හරි ගහක් තියෙනවා කියලා. ඒ ගහේ මල් පිපෙනවා. මල් පිපිලා ඒ පරාද
ඒ මල් වල පරාග වායුගෝලයට එකතු වෙනකොට ඒ පරාග අපේ නාස් මාර්ගය හරහා පරාග කියන්නේ තපුඩා જાතියයි. නාස් මාර්ගය හරහා යනකොට ඇදුම හැදෙනවා. ඉතින් හරි පුදුමයි. එයාට ඇදුම හැදෙන්නේ ඒ ගහේ මල් පිපෙන කාලේ. තව සමහරුන්ට ඇදුම හැදෙන්නේ වාතයේ ජල වාෂ්ප වැඩි වුණා. තව සමහරුන්ට ඇදුම හැදෙන්නේ දූවිලි වැඩි වුණා. ඉතින් ඒ විදිය මේ ලෙඩක් කියන්නේ රෝගයක් කියන්නේ මේක මේ ඇලර්ජික් එක. එහෙම නැත්නම් අසාත්මිකතාවයක් කියලා අපි කියන්නේ. එතකොට දැන් මොකද්ද වෙන්නේ බලන්නකෝ. දැන් ඔන්න මෙහෙම අපි ලකුණු කරනවා. ඔම ගිහිල්ලා මෙහෙම බෙදෙනවා. මේ මහා නාලයට මොකද්ද කියන්නේ? මේක ශ්වාසනාලය. එතන මේ බෙදිච්ච ශ්වාසනාලිකා. එතකොට මෙන්න මේකේ මේ කැපුමක් ගත්තොත් එහෙනම් කැපුමක් ගත්තොත් මේක මෙහෙම රවුමක් නේ කැපුමක්. මෙච්චර ලොකු නෑ. ඉතින් මේ ප්‍රමාණයට ගත්තොත් ඔය වගේ රවුමක් නේ. එතන මම ඒක විශාල කරලා අඳිනවා. මෙන්න මේ ප්‍රමාණ රවුමක් යන. මේක විශාල කළා මේ ඇඳේ. මේක කැපුම් බටයක් නේ මේක නාලයක් නේ රවුමක් නේ. එතකොට දැන් ඔන්න මේකේ මෙන්න මෙහෙම තියෙන අභ්‍යන්තර පටලයක්. දැන් ඉතින් හොඳට හුස්ම යනවා මේ ඉඳ තියෙනවානේ. මේකෙන් මේ වායු ගෝලය මෙහෙම පෙනාලු වලට යනවා. ආපහුත් එනවා. මේකටත් යනවා. ආපහුත් එනවා. සස් ප්‍රසස් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට දැන් සමහරුන්ට වෙන වැඩේ පව් ඉතින්. සමහරුන්ට වෙන වැඩේ වාතේ දූවිලි ජල වාෂ්ප සතුන්ගේ ලොම් මල් වල පරාග ඒ වගේ මොකක් හරි හේතුවකින් මේවා මේ මාර්ගයේ දිගේ මේ ශ්වාසනාලිකාව දිගේ මේවා යනකොට මේ අභ්‍යන්තරේවත් සහිත මල් වල පරාග දූවිලි එක ගියොත් වාතය මේ අභ්‍යන්තර පටලේ ඉදිමිලා මේ අභ්‍යන්තර පටලේ ඉදිමිලා මොකද වෙන්නේ මේ සිදුරු කුඩා වෙනවා. දැන් මේ සිදුරු කුඩායි. දැන් මේකෙන් හුස්ම යන්න ලේසිද අමාරුද? අමාරුයි. යන්න ඒක තමයි ඇදුම කියලා කියන්නේ. ඕකට තියෙන එක නහයට තියලා උන්න ඉන්හේලර් ඒවා තියෙනවා. එතකොට මේ ශ්වසනය කිරීම අපහසු වෙන එක තමයි අමාරු හුස්ම ගන්න මේ සිදුරු චූටිනේ. මේ විශාල උත්සාහයක් ගන්නවා. කොහොම කරලා. ඒක තමයි ඇදුම කියලා කියන්නේ. එතකොට දැන් අපි දෙවෙනි එක ලියා ගන්නවා ඇදුම දෙවෙනි ලෙඩේ. ඒතර හේතු ටිකක් ලියා ගමු. වාතයේ පවතින මැඩම් මොන මාතෘකාවටද? ඇදුම සෙම්පතිස්යාව ලියා ගත්තා ශාන් නැද්ද? නෑ මැඩම්. මම දැන් ආවේ. අයියෝ. දැන් ශාන් අපි කතා කරන්නේ වගේ සතිය කියන්නේ සොසන පද්ධතියට. සොසන පද්ධතිය හා සම්බන්ධ රෝග කතා කරන්නේ. ශාන් හරිද? ඒකේ පළවෙනි එක සෙම්පතිස්යාව කියන්නේ හෙම්බිරිසා. ඒක කතා කරා. දැන් අපි ඉන්නේ දෙවෙනි එකේ. දෙවෙනි ලෙඩේ ඇදුම. මේ ඇදුමට තමයි දැන් ලියා ගන්න කියලා කිව්වේ. වාතයේ පවතින දූවිලි. වාතයේ පවතින දූවිලි. මල් වල පරාග. සතුන්ගේ ලොම් මේ පූසන් එහෙම මේ තුරු ගන්න බෑ කියන්නේ ඒකනේ. සතුන්ගේ ලොම් දුම් වැනි කුඩා අංශු නිසා श्वासनालिका ඇතුළතින් ඉදිමි නාලය කුඩා වී
නාලය කුඩා වේ. නාලය කුඩා වේ. එවිට ශ්වසනය කිරීම අපහසුයි. මෙම රෝගය ඇදුම නම් වේ. ඇදුම අසාත්මික කියන්නේ ඇලර්ජික් එක. අසාත්මිකතාවයකි. එක වෙනවද මැඩම්? නෑ ඒකටම ලියගන්න. ඒකටම ඇදුමයි කියන්නේ. ඇදුමයි කියන්නේ. ඇදුම අසාත්මිකතාවයකි. අසාත්මිකතාවයක් කියන්නේ ඇලර්ජික් එක. අසාත්මිකතාවය. සෙම් ප්‍රතිශාව නම් වෛරස් ඇදුම වෛරසුත් නෙවෙයි බැක්ටීරියාවකුත් නෙවෙයි වෙන විස බීජකුත් නෙවෙයි අසාත්මිකතාවය. අසාත්මිකතාවය කියන්නේ මල් වල පරාග දූවිලි වාතයේ තියෙනකොට මේ ශ්වසන මාර්ගයේ ඉදිමිලා සිදුරු කුඩා වෙනවා. ඒක තමයි ඇදුම. දැන් අපි යනවා ඊළඟ ලෙඩේට. අපි ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝග කතා කර ඉන්නේ. තුන්වෙනි එක අපි ගන්නවා නියුමෝනියාව. ආන තියනද නියුමෝනියාව? නියුමෝනියාව අහලා තියනද? මේක වෛරස් කිව්වා, මේක දූවිලි මණ්ඩල පරාග කිව්වා. නියුමෝනියාව බැක්ටීරියා. බැක්ටීරියාවකින් හැදෙන බැක්ටීරියා දන්නවනේ ක්ෂුද්‍රජීවී. බැක්ටීරියාවකින් තමයි හැදෙන්නේ. ඉතින් කොහෙන්ද මේ බැක්ටීරියාව? තව එක්කෙනෙකුට නියුමෝනියාව තිබ්බහම ළඟ ඉන්නකොට ඒ නියුමෝනියා හදන බැක්ටීරියා අපේ නාස් මාර්ග ඔස්සේ අපේ පෙනහළු වලට යනවා. එතකොට පෙනහළු වලට ගිහිල්ලා මේ බැක්ටීරියා පෙනහළු වල ආසාදනය වෙනවා. අපි දැන් කතා කරන්නේ රෝග සටහන මෙහෙම ගිහිල්ලා දෙකට බෙදෙනවනේ. ඊට පස්සේ මෙහෙම දිනන පෙනහළු දෙක. දැන් මොකද වෙන්නේ මේ බැක්ටීරියාව යනවා පෙනහළු වලට. කොහෙන්ද එන්නේ? ඉතින් නාස් මාර්ගයෙන්ම තමයි එන්නේ. ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මේකේ ගොඩාක් වර්ධනය වෙනවා. දැන් පෙනහැල්ල ඉවරයි. මේ වර්ධනය වෙනවා. එක පෙනහැල්ලක දැයි නෑ දෙකටම යත හැකියි. නාම ගිහිල්ලා වර්ධනය වෙනවා. එතකොට ඉතින් හුස්ම ගන්න හරි අමාරුයි ඇයි? මේ පෙනහළු දැන් මේගොල්ල නරක කරනවා. ආහාරයට ගන්නවා. මේ වගේ වර්ධනය වෙනවා. එතකොට ඒ ශ්‍රාවයන් ක්ෂුද්‍ර ජීවීන් වර්ධනට එක ශ්‍රාවයන් ඒගොල්ලන්ගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය මේ පෙනහළු වල එකතු වෙනවා. ඔය විදිහට පෙනහැල්ලට හානි වෙනවා. ඒක තමයි නියුමෝනියාව කියලා කියන්නේ. ඉතින් කැස්සෙන් මොකද්ද කරන්නේ? මේවා ඉවත් කිරීමේ උත්සාහයක් දරනවා. සම්පතික්ෂාව. ඒ නිසා කැස්සෙනවා. එතකොට දැන් ලියන්නේ නියුමෝනියාවට. දැන් තුන්වෙනි ලෙඩේ ලියන්නේ. ලියාගමු පෙනහැලි බැක්ටීරියාවකින්. අතරම නියුමෝකොකස් කියන බැක්ටීරියාව. පෙනහැලි බැක්ටීරියාවකින් ආසාදනය වීමෙන් නියුමෝනියාව සෑදේ. ටීචේ වාක්‍යය පොඩ්ඩක් කියන්නකෝ. පෙනහැලි හරිද රන්ද
බැක්ටීරියාවකින් ආසාදනය වීමෙන් ආසාදනය කියන්නේ ඒගොල්ලෝ ගිහිල්ලා ඒකේ පදිංචි වෙනවා ආසාදනය වීමෙන් නියුමෝනියාව සෑදී කල්ගත වූ කැස්ස වාකල් කැස්ස තියෙනවා කල්ගත වූ කැස්ස හා සෙම් ප්‍රතිශ්‍යාව කල්ගත වූ කැස්ස හා සෙම් ප්‍රතිශ්‍යාව නියුමෝනියාවට හේතු වේ. සම්ප්‍රතිශ්‍යාව නියුමෝනියාවට හේතු වේ. දැන් 4 ක්ෂය රෝගය ක්ෂය වෙනවා කියන්නේ කෙට්ටු වෙනවා කමේකොට මිනිස්සු ඕකට කියන්නේ මොකද දන්නවද කාසේ කියන කාසේ කියන්නේ කයිනෝ කැහැලම කෙට්ටු වෙලා තියෙන්නේ ක්ෂය රෝගේ එතන මේකට බෙහෙත් එකක් විදිනවා ඉන්ජෙක්ෂන් එකක් කවද්ද විද්දේ මතකද විදපු දවස ඔයගොල්ලෝ කාටවත් මතක නැහැ විදපු දවස ඇයි ඕගොල්ලෝ ඉපදිලා ඕගොල්ලන්ට පැය 24ක් යන්න කලින් ඉපදිලා පැය 24ක් කියන්නේ ඉතින් මතකද යද්ද මේ ඊයේ සතිය උගන්නපු ඊයේ උගන්නපු එකයි මතක නැත්තේ ඉපදිලා පැය 24ක් යන්න කලින් ඒ කියන්නේ ඉස්පිරිතාලෙද ඒතර ඔයගොල්ලෝ ඉස්පිරිතාලේ ඉපදිච්ච දවසේ පැය 24ක් යන්න කලින් විදිනවා ඉන්ජෙක්ෂන් එක BCG අහලා මේ තමයි ක්ෂය රෝගයට විදින ඉන්ජෙක්ෂන් එක. ඉපදිලා පැය 24ක් යන්න කලින් හරි. එතකොට මොකද ඉස්සෙල්ලා විවිධම හුස්ම ගන්නවනේ. අඬනවා කියන්නේ ඉස්සෙල්ලාම හුස්ම ගන්න එකනේ. එතකොට හුස්ම ගන්නකොට වාතය යන හින්දා ඒකේ බැක්ටීරියා තිබුණොත් මේ ළමයට ක්ෂය රෝගය හැදෙන හින්දා මේ BCG ඉන්ජෙක්ෂන් එක විදිනවා. එතන බැක්ටීරියාවකින් තමයි ඒකත් හැදෙන නියුමෝනියා බැක්ටීරියා සෙම්පතිශ්‍යා වෛරස් ඇදුම මල්වල පරාග දූවිලි ආදී හේතු වෙන්නේ නියුමෝනියා බැක්ටීරියාවක් ක්ෂය රෝගයක් බැක්ටීරියාවක්. එතන ක්ෂය රෝගයට අපි ලියාගමු උතෙන්ට ඉපදී පැය 24ක් තුලදී ක්ෂය රෝගයේ වැළැක්වීම සඳහා මේ ඉංග්‍රීසි අකුරු තුන ලියා ගන්නකො BCG එන්නත ලබා ඉතින් මේ විදිහම තමයි මම මේ නියුමෝනියාවට කරපු පැහැදිලි කිරීමනේ මේ විදිහම තමයි. මොකද්ද වෙන්නේ? මේ ක්ෂය රෝගය හදන බැක්ටීරියාව ඉතින් වායු ගෝලයේ ඉඳලා කාට හරි ලෙඩෙකුට තියනකොට වාතය හරහා කොරෝනා වගේ තමයි ඉතින් වාතය හරහා මේම උස්ම ගන්නකොට මේම එනවා. ඇවිල්ලා ගිහිල්ලා මේ බැක්ටීරියාව පෙනාලු වල පදිංචි වෙනවා. පදිංචි වුණාම පෙනාලු ඉතින් ඉවරයි වෙන දෙයක්
පදිංචි වුණාම පෙනාල කියන්නේ හොඳට වායු මාර්ග සඳහා තියෙන ස්ථානයක් නේ. එතකොට මේ බැක්ටීරියා මේ වගේ මේ විදිහට බැක්ටීරියා පදිංචි වෙලා පෙනාල විනාශ කරනවා. ඉතින් ඒ වගේ ඊට පස්සේ ශ්‍රාවයන් මේ පෙනහැල්ල එකතු වෙනවා. ඊට පස්සේ කහිනකොට මේ පාටක කැඩිලා කැස්සත් එක්ක රුධිරේ වහණය වෙනවා. රුධිරේ එළියට එනවා කැස්සත් කහිනකොට පෙනහළු සිදුරු වෙලා. ඉතින් ওই විදිහට පෙනහළු වලට හානි වෙන ලෙඩක් තමයි ක්ෂය රෝගය කියලා කියන්නේ. හැබැයි බෙහෙත් තියෙනවා. ක්ෂය රෝගයටත් බෙහෙත් තියෙනවා. නියුමෝනියාටත් බෙහෙත් තියෙනවා. එතකොට නම් ඉන්හේලර් වගේ වැඩිමට තියෙන සෙම්පතිෂයට බෙහෙත්. එතකොට මේ දෙකට බෙහෙත් කියනවා. එතකොට අපි ලියාගන්නේ ක්ෂය රෝගය ගැන දැන් චුට්ටක් ලිව්වා. බැක්ටීරියාවකින් බෝ වේ. බැක්ටීරියාවකින් බෝ වේ. පෙනහළු තුල බැක්ටීරියා සංඛ්‍යාව පෙනහළු තුල බැක්ටීරියා සංඛ්‍යාව වැඩි වෙන විට පෙනහළු වලට හානි සිදු වේ. පෙනහළු තුල බැක්ටීරියා සංඛ්‍යාව වැඩි වෙන විට පෙනහළු වලට හානි සිදු වේ. පෙනහළු වල පටක සමග පෙනහළු වල පටක සමග පටක පෙනහළු වල පටක කියන්නේ ඒවා හැදිලා තියෙන ඒ කෑලි. පෙනහළු වල පටක කැබලි සමග රුධිරය පිට වෙන. කොහෙද පිට වෙන්නේ? කැස්සත් එක්ක. කහිනකොට. රුධිරය පිට වෙනවා. ශරීරයේ ක්ෂය වේ. ක්ෂය වෙනවා කියන්නේ කෙට්ටු වෙනවා. ක්ෂය වෙනවා කියන්නේ ශරීරයේ ක්ෂය වේ. කෙට්ටු වෙනවා. නිසි ප්‍රතිකාර ගැනීමෙන් සුව වේ. නිසි ප්‍රතිකාර ගැනීමෙන් සුව වේ. ඊළඟ පහ bronchitis. Bronchitis. मैडम කියන්නේ ශිහාන් bronchitis. මේකට කියන අනිත් නමත් ලියා ගන්න වරහන් ඇතුලේ ශ්වාසනාලිකා ප්‍රදාහය. ශ්වාසනාලිකා ප්‍රදාහය. ශ්වාසනාලිකා ප්‍රදාහය.
මොකද්ද මේ ප්‍රදාහය කියන වචනේ තේරුම? ප්‍රදාහය කියන්නේ ඔය මේ දැන් අපි කියවන පොඩි බිබිලක් තියෙනවා. අපි ඕක කසනවා. ඊට පස්සේ මොකද වෙන්නේ එතන? රතු වෙනවා. ඉදිමෙනවා. තව මොනවද වෙන්නේ? කාසලා රතු වෙලා ඉදිමිලා. ලොකු වෙනවා සුවන්නේ. ඊට පස්සේ තුවාල වෙලා පැසවලා. පිම්බෙනවා. ඈ? අන්න එහෙම වෙනවනේ. අන්න එහෙම වෙන එකට කියන්නේ ප්‍රදාහය වෙන. හරි? රතු වෙලා ඉදිමිලා. ඒකට කියන්නේ ප්‍රදාහය වෙන. එතකොට දැන් ශ්වාස නාලිකා කියන එක දන්නවා. ශ්වාස නාලය බෙදුනහම මෙන්න මේවට කියන්නේ ශ්වාස නාලිකා. ඒක ප්‍රදාහය වෙනවා. ප්‍රදාහය වෙන්නේ ඉතින් එළියෙන් නෙවෙයි ප්‍රදාහය වෙන්නේ. මේ ඇතුල් පැත්තෙන් මේ රතු වෙලා ඉදිමිලා මේව වෙලා ප්‍රදාහය වෙනවා. එතකොට ඉතින් අන්න ඒක තමයි බ්‍රොන්කයිටිස් කියලා කියන්නේ. හේතුව බැක්ටීරියාවක් වෙන්නත් පුළුවන්, වෛරස් එකක් වෙන්නත් පුළුවන්. එතකොට ඉදි වෙනවා. ඉතින් මේ මොනවා මොකේන කොහොමද ශ්වසන පද්ධතිය හා සම්බන්ධ ඕනම එකක මොකද්ද ලක්ෂණය? කැස්ස. කොතරම් කැස්ස. එතකොට ඒක තමයි ශ්වාසනාලය හා සම්බන්ධ ශ්වසන පද්ධතිය හා සම්බන්ධ. ඒ කැස්ස මොකද්ද කරන්නේ? ඉවත් කරන්න හදන්නේ මේවා. මේවා ඉවත් කරන්න හදන්නේ. මේ තියෙන බාහිර අපද්‍රව්‍ය ඉවත් කරන්න තමයි කැස්ස එන්නේ. එතකොට අපි දැන් ලියන්න යන්නේ මොකද්ද ලියන්නේ? බ්‍රොන්කයිටිස් ගැන. වෛරස් හෝ බැක්ටීරියා මගින් ශ්වාසනාලිකා ඉදිමීම. වෛරස් හෝ බැක්ටීරියා මගින් ශ්වාසනාලිකා ඉදිමීම නිසා මෙම රෝගය ඇති. ඉතින් කැසෝන එකට ලේදයාගේ අපරාධ කියන කැස්ස රෝග ලක්ෂණ කැස්ස තමයි. මේ කියපු ඔක්කොටම කැස්ස තමයි ලේදී. ඊයේ මොකද ඉදිවීම නිසා මෙම රෝගය ඇති වෙන්නේ. කැස්ස හා හුස්ම ගැනීමේ අපහසු. කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුව ඇති වේ. එතකොට තව නරක වැඩක් වෙනවා. දැන් මේකේ මේ උඩම කෑල්ල මොකද්ද මේ ශ්වාසනාලයේ මේ උඩම කොටස ස්වරාලය. ශ්වාසනාලයේ උඩම කොටස ස්වරාලය. මේ ස්වරාලයේ තියෙනවා මෙහෙම මේ ස්වර තන්ත්‍ර කියලා જાතියක්. ඒවා කම්පණය වෙලා තමයි කටහඬ උපදින්නේ. ස්වර තන්ත්‍ර කම්පණය වෙලා තමයි අපි පිට කරන වාතයේ ප්‍රශ්වාස වාතයේ මේ ස්වර තන්ත්‍ර කම්පණය වෙනවා. කම්පණය වුණාම තමයි කටහඬ ඇති වෙන්නේ. එතකොට දැන් මේ දැන් ඉදිමනවනේ මේ කියන විදිහට ප්‍රදාහය වෙනවනේ. දැන් මොකද වෙන්නේ? කටහඬ දැන් මේ ස්වර තන්ත්‍ර කම්පණය වෙන්න විදියක් නැහැ ඉදිමිලානේ. එතකොට මොකද කටහඬ පිට වෙන්නේ? කටහඬ පිට වෙන්නේ නැහැ කියන්නේ. කතා කරාට ඉතින් ඇහෙන්නේ. ඔව් කටහඬ නැහැ. එතෙන්ටම ලියන්නේ බ්‍රොන්කයිටිස්මයි මේ කියන්නේ. ස්වරාලය ආසාදනය වූ විට කටහඬ පිට නොවේ. ටීචර් කියන්නේ ඇහෙන්නේ නැහැ ටීචර්. ස්වරාලය ආසාදනය වූ විට
කටහඬ පිට නොවේ. කොලේක ලියලා තමයි අදහස කියන්න වෙන්නේ. කටහඬ පිට නොවේ. දැන් ඊළඟ ලෙඩේ 6. ඒකනම් 9න් ලෙඩේ කියවෙනවා. asbestosis. මොකක්ද asbestosis නම් මොන වෙනද හැදෙන්නේ නැත්තේ? asbestosis නම් මොන වෙනද හැදෙන්නේ නැත්තේ? ඇස් වල ඇස් නෑ නෑ asbestos කියන්නේ මොනවද කියන්නකෝ? asbestos අංජු වලින් asbestos මොකෝද asbestos කියන්නේ? වහලේ වාහලේ සිවිලිම ගහන්නෙත් ඒවනේ. ඉතින් අපේ වාහලේ asbestos තියෙනවා, සිවිලිමේ asbestos තියෙනවා. ඒ කෙඳිති. ඒ වගේ තියෙන හීන් කෙඳි. ඉතින් අපි හැමදේසෙම ඒ වගේමනේ ඉන්නේ. ඉතින් ඉන්නේ asbestos වාහලයට. ඊට පස්සේ සිවිලිමේ asbestos. ඉතින් වායු ගෝලයේ asbestos අංශු තියෙනවා. හැබැයි ඉතින් අර මේ ගාන්න කලින් ඉතින් සමහරව ඒකේ පේන්ට් එකක් ගානවා නේද? ඒකෙන් චුට්ටක් කන්ට්‍රෝල් වෙනවා. ඒ වුණාට අංශු වායු ගෝලයට එකතු වෙනවා. අපි ඒවා හුස්ම ගන්නවා. මේ asbestos අංශු හරිය විසසහිතයි පෙනහළු වලට හානි කරනවා. ශ්වසන මාර්ගයේ පටක විනාශ කරනවා. ඉතින් අන්නේ ලෙඩේට කියනවා asbestosis කියලා. එතකොට උළුද අලුතෙන් ආවේ asbestos ද කියන්නේ? අලුතෙන් ආවේ උළුද asbestos ද? පරණ කොයි එකද? උළු කියන්නේ මැටි පුච්චලා හදන එකනේ බලන්න. ඉතින් ඒවෙන් කිසි ලෙඩක් නැහැ. අලුතෙන් ආපු දේවල් වලින් තමයි මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙලා තියෙන්නේ. දැන් උළු වලින් මොකක්වත් ලෙඩක් හැදෙන්නේ නැහැ නේ කවදාවත්. asbestos වලින් ලෙඩ. ඉතින් මොකද උළු නෙවෙයි දැන් අපි දැන් මිනිස්සු තියෙන උළු අයින් කළාත් asbestos දානවානේ. එතකොට ඉතින් එහෙම තමයි. දැන් තියෙන්නේ මොකද කවිද? එකකින් සිවිලෙම හිටියකින් දාන්න ටීචර් දැන් එකකින්ද ඔව් අන්න එහෙමනම් හරි. එහෙමනම් හරි. ඉතින් ටිකක් ආරක්ෂාවක් තියෙනවා එතකොට. මේ ඉතින් මේ asbestos කුඩු හරි විස සහිතයි. එතකොට ඒකෙන් හැදෙන ලෙඩේ asbestosis. අපි එතන ලියාගමු වැඩි නෑ වාක්‍ය දෙකයි. asbestos කෙඳි. asbestos කෙඳි සහිත වාතය ආශ්වාස කිරීමෙන් asbestos කෙඳි සහිත වාතය ආශ්වාස කිරීමෙන් මෙම රෝගය සැදී. ටීචර්යි කියන්නකෝ. asbestos කෙඳි සහිත වාතය asbestos කෙඳි සහිත වාතය ආශ්වාස කිරීමෙන් මෙම රෝගය සැදී. දැන් ඇහුවොත් මෙතන ඉන්න අයගේ ඔක්කොගේම වහලා වල තියෙන asbestos. උළු තියන අය ඕන නම් දෙන්නේ 3 දෙනෙක් ඇති. තමයි වැඩේ. උළු දැන් කවුරුත් දාන්නේ නැහැ. දාන්නේ නැත්නම් මොකද උළු දැම්මම කැටෙන් කැටේටම තෙමෙනවා. asbestos දැම්මම වහලා නම් තෙමෙනවා. මං කියන්නේ ගේ තෙමෙන්නේ නැහැ. බකු ඒරියා එක කවර් වෙනවනේ උළු වෙන්නේ කැටෙන් කැටේටම තෙමෙනවා. ඒ නිසා තමයි මිනිස්සු උළු නොදාන්නේ. දැන් අන්තිම ලෙඩේ. අන්තිම ලෙඩේ ඒකත් නම තියනවා ලෙඩේ හැදෙන හැටි. 7 වෙනවනේ. silicosis. 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 सिलिका क्या नाम क्या है? सिलिका क्या नाम?
සිලිකන් මූලද්‍රව්‍යයක් නේ. සිලිකන් ආන්ටි. සිලිකන් මූලද්‍රව්‍යයක් නේ. SI එතකොට සිලිකන් SiO2 මොනවද මේ? වැලි SI සිලිකන් O2 SiO2 නමක් හදලා කියන්න. සිලිකන් CO2 carbon dioxide නම් SiO2 CO2 carbon dioxide නේ. එහෙනම් SiO2 සිලිකන් ඔක්සයිඩ් CO2 carbon dioxide නේ. එහෙනම් SiO2 සිලිකන් ඔක්සයිඩ්. සිලිකන් ඔක්සයිඩ්. carbon oxide නෙවෙයිනේ carbon dioxide නේ. ඩයි කියන්නේ දෙකයි. carbon dioxide නේ. එහෙනම් මේක මොකද්ද? සිලිකන්. සිලිකන් ඩයොක්සයිඩ් සිලිකන් ඩයොක්සයිඩ්. මොනවද සිලිකන් ඩයොක්සයිඩ් කියන්නේ? වැලි. සිලිකන් ඩයොක්සයිඩ් කියන්නේ වැලි. එතකොට සිලිකෝසිස්. එහෙනම් සිලිකෝසිස් කාටද හැදෙන්නේ නැත්තේ? ගල් වැලි එක්ක වැඩ කරන අයට, කළු ගල් කඩන අයට. මොකද ඒගොල්ලෝ උදේ ඉඳන් රැ වෙනකන් කළු ගල් කඩනකොට ඒ කුඩු නාස් මාර්ගය ඔස්සේ ගියාම ඉතින් සිලිකන් යනවා පෙනාලු වලට. එතකොට ආයේ කාටද? ග්‍රැනයිට් කියන්නේ කළු ගල් කඩන අයට. ඊළඟට වැලි. වැලි වීදුරු කර්ම වැලි වීදුරු ඉතින් ලංකාවේ නෑ මේ ගල් අඟුරු කෑල්ල. මේ ගල් අඟුරු පතල් වල මේ නොරොච් වලින් අරගෙන ආපු ගල් අඟුරු කෑල්ල. මේ ගල් අඟුරු පතල් වල වැඩ කරන ගල් අඟුරු පතල් ලංකාවේ නෑ. ඒ වුණාට වෙන රටවල දිනනවා. එතකොට ඒ වගේ වැඩ කරන අයට මේ හැදෙන ලෙඩක් තමයි මේ සිලිකෝසිස් කියලා කියන්නේ. එතකොට අපි ඒක ලියුවාම ශ්වසන පද්ධතිය හා සම්බන්ධ ඒවා හරි. මෙතන උතන නිකන් ලියාගන්න SiO2 කියන්නේ වැලි. සිලිකන් ඩයොක්සයිඩ්. සිලිකන් ඩයොක්සයිඩ් කියන්නේ වැලි. ඒ නම තමයි මෙතන දාලා තියෙන්නේ සිලිකෝ කියන්නේ සිලිකන් කියන එක තමයි. සිලිකන්. ඒක සිලිකන් කීයද පරමාණු ක්‍රමාංකය බලලා කියන්න. परमाणु क्रमांक किया सिलिकन सिलिकन परमाणु क्रमांक 14 මෙතන සිලිකන් වල ලියන්නේ මෙතන 14 මතක් කරනත් එක ලියන්න බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8.4 වින්‍යාසය 2.8.4 2.8.4 සමාවක් දැම්මා 8.4 සිලිකන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිරිවි එතකොට යටින් ලියාගම ලෙඩේ කාටද තියෙන්නේ කළු ගල් කඩන අයට කළු ගල් කියන්නේ ග්‍රැනයිට් කියන්නේ කළු ගල් මේ ග්‍රැනයිට් කියන්නේ කළු ගල් ඉංග්‍රීසියෙන් කළු ගල් වලට කියන්නේ ග්‍රැනයිට් කියලා එකයි ග්‍රැනයිට් වැලි වීදුරු ගල් අඟුරු පතල් වල යෙදෙන්නන් සිලිකන් අඩංගු සංයෝග ආශ්වාස කරයි
ඒවා ගර්ත තුල එකතු වී ඒවා ගර්ත තුල එකතු වී ගර්ත තුල එකතු වී පෙනහැලි වල පටක විනාශ කර පෙනහැලි වල පටක විනාශ කර එතකොට අපි මේ වෙනකොට කතා කරලා අවසන් කරලා තියෙනවා අපි කතා කරන්නේ 11/6 මානව දේහ ක්‍රියා ඒකේ ආහාර ජීවන පද්ධතිය අවසන් කරා සම්පූර්ණයෙන්ම ඊට පස්සේ ශ්වසන පද්ධතිය දැන් අවසන් කරා මම දැන් හදන්නේ ඊළඟ පද්ධතිය පටන් ගන්න තුන්වෙනියට දාලා තියෙන්නේ බහිස්රාවී පද්ධතිය ඒ නිසා තුන්වෙනි පද්ධතියයි මේ කතා කරන්න හදන්නේ එහෙනම් මාතෘකාව ලියාගමු බහිස්රාවී පද්ධතිය කියලා බහිස්රාවී අච්චුපතෙන් බලලා ලියාගන්න මාතෘකාව තුන්වෙනි පද්ධතිය බහිස්රාවී පද්ධතිය දැන් බලන්න මේ තේරෙන තැනකින් පටන් ගමු කුස්සිය. දැන් කුස්සිය අම්මා උයනකොට අවශ්‍ය දේවලුත් හැදෙනවා. අවශ්‍ය දේවලුත් හැදෙනවා අනවශ්‍ය දේවලුත් හැදෙනවා. අවශ්‍ය දේවල් තමයි හොඳයි බත් දෙනවා. පරිප්පු හදනවා. බණ්ඩක් හදනවා මොනවාරි උයනවනේ. ඒ උයලා මේසට යවන ටික හොඳයි. මොනවද ඉතුරු වෙන අපද්‍රව්‍ය ඩස්බින් එකේ මොනවද එකතු වෙන්නේ? ඉඳුල්. අනවශ්‍ය ද්‍රව්‍ය එකතු වෙන මොන එක જાතියක්? මොන එක જાතියක්? නරක් වෙච්ච ආහාර වල නරක වෙච්ච කොටස්. ඒවා අපි ඒවා දාන්නේ නැහැ හොද්දට. ඒවා වෙනම දාන්න. ඩස්බින් එකක් හරි ඉතින් භාජනයක් හරි තියාගෙන අපි දාන්න. ආයෙ මොනවද දාන්නේ අයින් කරන්නේ? ආහාරය නොගන්නා ආහාරයෙන් නොගන්න ඔය හයිය කොටස් කෙදි තියෙන ඒවා නේද? ආහාරයෙන් නොගන්න කොටස් තියෙන ලුණු පොතු, සුදු ලුණු පොතු, මිරිස් කරලේ නැට්ට ඕවා දාන්නේ නැහැ නේ ඔදි වලට කරපිංචා නැට්ට ඒ තමයි දාන. ඒ වගේ අනවශ්‍ය කොටසක් ඩස්බින් එක ඉතුරු වෙනවා. එතකොට මේ අනවශ්‍ය ටික අයින් කරන්න බෑ කුස්සිය. ඒ වගේ අපේ සෛලවල සිදුවෙන ක්‍රියා අපේ ශරීරයේ සෛල තියෙන ට්‍රිලියන 75කට වැඩිය. මේ සෛල නිරතුරුවම නොයෙකුත් ජීව ක්‍රියාවල සිද්ධ කරනවා. එතකොට අපි කියවනේ අර සෛලීය ශ්වසනය කියන එක කතා කරේ මයිටොකොන්ඩ්‍රියම තුල. එතකොට ඒ වගේ නොයෙකුත් ජීව ක්‍රියා සිද්ධ වෙනවා. ඒකනේ අපේ ජීවිතය පණ කියන එක පවතින ජීවය කියන එක පවතින්නේ. ඒ ක්‍රියාවල් ටික සිද්ධ වෙන නිසා. ඒක සිද්ධ වෙන්නේ නැත්නම් ඉතින් අජීව වෙනවා. එතකොට මේ ජීව ක්‍රියාවලිය නිසා හොඳ දේවලුත් හැදෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් නැහැ හොඳ දේවල් හැදෙන එකෙන්. අපද්‍රව්‍ය හැදෙනවා. අපද්‍රව්‍ය ශරීරයේ තියාගෙන ඉන්නේ නැහැ. ඒවා අයින් කරන්නම ඕනේ. ඒවා අයින් කරන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ මොකද්ද? බහිස්රාවය කියලා කියන්නේ. බහිස්රාවය කියලා කියන්නේ හැදෙන ශරීරයෙන් අනවශ්‍ය ඒවා අයින් කරනවා. එතකොට ඒකට අපි කියන්නේ ඒ අදාළ පද්ධතිය තමයි
බහිස්රාවී පද්ධතිය කියලා කියනවා. එතකොට අපි මේ ශරීරයේ වෙන අපි කියමුකෝ කුස්සිය වෙන එකට අපි කියන ආහාර පිසීම. ආහාර පිසීමේදී තමයි මේවා මේ ආහාර සකස් කිරීමෙන් තමයි මේ විදිහට වෙන්නේ. මේ ඕන දේවලුයි එපා දේවලුයි හැදෙන්නේ. ඒ වගේ සෛලවල සිද්ධ වෙන සියලුම ක්‍රියාවලට අපි කියන්නේ පරිවෘත්තීය ක්‍රියා. ඒ පරිවෘත්තීය ක්‍රියාවලදී මොකද වෙන්නේ? අවශ්‍ය දේවලුත් හැදෙනවා. අනවශ්‍ය දේවලුත් හැදෙනවා. අනවශ්‍ය දේවල් ටික අයින් කරනවා. ඒ හා සම්බන්ධ පද්ධතියට කියන්නේ බහිස්රාවී පද්ධතිය කියලා. එතකොට අපි දැන් චුට්ටක් අතේ කරුණක් කිව්වනේ. මොකක්ද ශයහන් කිව්වේ? ශයහන් මොකක් කරේ යහුවද? එතකොට ලියාගමු එහෙනම් ඔතෙන්ට ජීවී හරි හරි මැඩම්. සිදුවන නෑ මැඩම් කරුණක් දුන්නද කියලා මේ ඇහෙන්නේ නැති ඉඳලා. මෙයාට සිග්නල් අඩුයි නේද? ටීචර් මටත් ඇහෙන්නේ මේ පොඩ්ඩක්. මේ මං අර මේ වීඩියෝ එකක කරා සිග්නල් වැඩි කරගන්න විදිහ. මට මතක අවතල කාච පාඩමේ අන්තිමට මම කියලා දුන්නා මේ ඕගොල්ලන්ගේ සිග්නල් වැඩි කරගන්න විදිය. අන්නේ වීඩියෝ එක චුට්ටක් බලලා මොකක් හරි ප්‍රතිකර්මයක් කරගන්න. සිග්නල් ටික වැඩි කරගන්න. මොකද ඔය ඕගොල්ලෝ කඩ වෙලා ඇහෙනවා, ඉර වෙනවා, කට් වෙනවා කියන්නේ සිග්නල් ප්‍රශ්න. ඒකයි. චුට්ටක් තාත්තලෙක් එකතු වෙලා සිග්නල් ටික මේ හදාගන්න බලන්න රවුටරයක් දාලා. එතකොට අපි ලියාගමු එහෙනම් ජීවී සෛල තුල සිදුවන මැඩම් කරුණ ජීවී සෛල තුල සිදුවන සියලුම ජීවී සෛල තුල සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා ජීවී සෛල තුළ සිදුවන ජීවී සෛල තුල සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා අකුරු බලන්න යන්න පරිවෘත්තීය ක්‍රියා ලෙස හැඳින්වේ. මැඩම් ශයහන් කිය ජීවී සෛල තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා පරිවෘත්තීය ක්‍රියා ලෙස හැඳින්වේ. මැඩම් මේ පරිවෘත්තිය කියන එක තව පාරක් කියන්න පොඩ්ඩක්. ජීවී සෛල තුළ සිදුවන බෝඩ් එකේ ලියන්න ශයහන්. හාද පරිවෘත්තීය සමානයි හරි මැඩම් ලියාගත්තා. ජීවී සෛල තුළ සිදුවන
සියලුම ජෛව රසායනික හරි දැන් හරි මඩම් ලියාගත්තා. හරි පරිවෘත්තීය ක්‍රියා නිසා අවශ්‍ය ද්‍රව්‍යද පරිවෘත්තීය ක්‍රියා නිසා අවශ්‍ය ද්‍රව්‍යද පරිවෘත්තීය ක්‍රියා නිසා අවශ්‍ය ද්‍රව්‍යද අනවශ්‍ය ද්‍රව්‍යද නිපද වේ. පරිවෘත්තීය ක්‍රියා නිසා අවශ්‍ය ද්‍රව්‍යද අනවශ්‍ය ද්‍රව්‍යද නිපද වේ. අනවශ්‍ය ද්‍රව්‍යද කියන්නේ චතුරාර්ය අනවශ්‍ය ද්‍රව්‍යද ඉතුරු වේ. නිපද වේ. අනවශ්‍ය ද්‍රව්‍ය කියන්නේ මොකද්ද? නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය. වරහ ප්‍රයෝජනයක් නැති ද්‍රව්‍ය. අනවශ්‍ය ද්‍රව්‍ය එහෙම නැත්නම් නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය. නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය බහිස්රාවීය ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඒතකොට නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සමානයි ये මොකද නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සමානයි බහිස්රාවීය ද්‍රව්‍ය. මොන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය? උදාහරණ මොනවද? උදාහරණ මොනවාද? සෛරීය ශ්වසනයේදී නිපදවන H2O මේ අපි කතා කරා ග්ලූකෝස් දහනය වෙනකොට හැදෙනවා කිව්වා කාබන් ඩයොක්සයිඩ් උයි ජලයයි CO2 හා H2O මේවා අයින් කරන්න ඕන. එතකොට උදාහරණ කියලා ලියාගමු. උදාහරණ 1 සෛරීය ශ්වසනයේදී නිපද වෙන CO2 හා H2O මේව කිව්වහම තේරෙනවනේ මොනවද මේ කාබන් ඩයොක්සයිඩ් හා ජලය සෛරීය ශ්වසනයේදී නිපදවන CO2 හා H2O මේවා හැදෙන්නේ ග්ලූකෝස් දහනය වෙනකොට CO2 හා H2O තව
ජාතියක් එක දෙක අක්මාවේදී අක්මාව liver එක කියන්නේ මේ පීකුදු කියලා ගන්න අක්මාව තමයි සත්තුන්නේ. හරකගේ පීකුදු කියලා ගන්න හරකගේ අක්මා. අක්මාවේදී ප්‍රෝටීන පරිවෘත්තියේදී අක්මාවේදී ප්‍රෝටීන පරිවෘත්තියේදී නිපදවන යූරියා හා යුරික් අම්ලය යූරියා හා යුරික් අම්ල මේ වහිස්රාවී ද්‍රව්‍ය සෛලීය ශ්වසනයේදී හැදෙන කාබන් ඩයොක්සයිඩ් ජලය ප්‍රෝටීන පරිවෘත්තියේදී හැදෙන යූරියා යුරික් අම්ලය ඒවා බහිස්රාවී ද්‍රව්‍ය. ඒවා මොකෝ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය. ඒවට කියන්නේ බහිස්රාවී ද්‍රව්‍ය. මේවා අයින් කරන එක බහිස්රාවී. ඔයාට ඉල්ලියා ගමු මෙම නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය එහෙම නැත්නම් බහිස්රාවී ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීම ටීචර් අය කියන්නකෝ. ආයි කියන්නලු කවුද ආයි කියන්නේ ආයි කියන්නකෝ අචිනි අයියෙන් කියන අචිනි ටීචර් උදාහරණ දෙකද? උදාහරණ දානවා දීක්ෂණ උදාහරණ ලිව්වා ටීචර් දැන් කියපු ටික. උදාහරණ නෙවෙයි ඊට පස්සේ වාක්‍යය වචිනි මෙම නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීම. මෙම නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීම බහිස්රාවය ලෙස හැඳින්වේ. එතකොට ආහාර ජීර්ණ පද්ධතියදී අපි කියවා මලපහ බහිස්රාවී ද්‍රව්‍යයක් නෙවෙයි කියලා. මොකද මලපහ මේ පරිවෘත්තීය ක්‍රියාවකින් හැදෙන දෙයක් නෙවෙයි. කාලා ඉතුරු බිතුරුනේ. කාලා ඉතුරු බිතුරු හින්දා මලපහ බහිස්රාවී ද්‍රව්‍යයන් විශ්වාස කරනවාද? O level paper එක දාලා තිබුණානේ. පහසනාන්නේ වයින් බහිස්රාවී ද්‍රව්‍යයක් නොවන්නේ කියලා. මලපහ බහිස්රාවී ද්‍රව්‍යයක් නෙවෙයි. හොඳ කල්පනාවට ගන්න ඕනේ. අපි ආහාර ජීර්ණ පද්ධතියේදී ඕක highlight කරලා ඉවුවා. මලපහ බහිස්රාවී ද්‍රව්‍යයක් නොවේ. no. එතකොට දැන් අපි ඒක ලියලා තියෙන්නේ දැන් මේ බහිස්රාවී ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කරනවා. ඉවත් කරන්න තියෙනවා අවයව තුනක්. මොනවද ඉවත් කරන්න කියන්නේ? බහිස්රාවී ද්‍රව්‍ය ඉවත් කරන්න कार्बन डाइऑक्साइड को हिंदी बात करन श्वसन पद्धति उगांडला තියෙන්නේ කොහෙන්ද कार्बन डाइऑक्साइड ඉවත් කරන්නේ පෙන හැල්ලෙන්නේ ඉවත් කරන් ගර්ත වලින්නේ එකතු කරගන්නේ එතකොට පෙන හැලි වලින් ඉවත් කළා දාන්න එතකොට ආයෙ වැඩිපුර තියෙන වතුර මොනවෙන්ද ඉවත් කරන්නේ? දහදිය වලින්. දහදිය වලින් ඉවත් කරන්නේ. ආයෙ විශාල වශයෙන් ඉවත් කරන්නේ.
මුත්‍රා වලින්. එතන මුත්‍රා වලින් ඉවත් කරනවා කියලා කියන්නේ වකුගඩු වලින් තමයි ෆිල්ටර් කරන්නේ. එතකොට බහිස්රාවී ඉන්ද්‍රිය අපි 3ක් කියන්න යන්නේ. දැන් එක්සර්සයිස් පිට මේ එක්සර්සයිස් නෙමෙයි සෝරි. CR පිට භාගයක් බෙදන්නකො 3ට. CR පිට භාගයක් 3ට බෙදලා වගුවකට දාගන්න. පිට භාගයක් ඇති. 3ට බෙදන්නකො. සටහන් පොත් පාට දාලා ලස්සනට තියා ගන්න ඕනේ. එතකොට මතක හිටිනවා වැඩි. ඒකටයි. කොහොම හරි ඒකටම යන්න ඕනේ. නැත්තම් අඩුම B එකක්වත්. දැන් එතකොට 3කට බෙදන්න කිව්වම මෙතනින් ලියනවා බහිස්රාවීය ඉන්ද්‍රිය. බහිස්රාවී ඉන්ද්‍රිය. එතෙන්ද ලියනවා බහිස්රාවී ද්‍රව්‍ය පිට කරන ආකාරය. බහිස්රාවී ද්‍රව්‍ය. දැන් හදා ගන්නකො වගුව. බෝඩ් එක පේනවද ප්‍රමෝද්? ඔරිය. චමෝදනි බෝඩ් එක පැහැදිලිද චමෝදනි? එතන බහිස්රාවීය ඉන්ද්‍රිය. බහිස්රාවී ඉන්ද්‍රිය බහිස්රාවී ද්‍රව්‍ය පිට කරන ආකාරය. මෙතන කියන බහිස්රාවී ඉන්ද්‍රිය පෙනහැලි. එතකොට බහිස්රාවී ද්‍රව්‍ය පිට කරන්නේ කොහොමද? ප්‍රස්වාස වාතයේ හැටියට. මොනේ ප්‍රස්වාස වාතයේ කියන්නේ? මොනවාද තියනවද? ප්‍රස්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් විතරමද තියෙන්නේ? ජල වාෂ්ප. ජල වාෂ්ප. මේ පරීක්ෂණය ඔයගලන්ට කරත හැකි. මේ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා ගෙදර කණ්ණාඩි තියන ඕන තරම් කණ්ණාඩියක් ළඟට ගිහලා කරමු. කරලා පිම්බන් කණ්ණාඩියේ පටලයක් වගේ බැඳෙනවා. මොනවද මේ බැඳෙන්නේ? ජල වාෂ්ප. ජල වාෂ්ප කියන්නේ ඉතින් අර වීදුරුව සීතල නිසා ජල විදිති බවට පත් වෙන නිකන් දුමාරයක් වගේ කණ්ණාඩි බැඳෙනවා. ඒතර ආවේ ප්‍රස්වාස වාතේ කළා පිම්බාම ප්‍රස්වාස වාතේ තියෙන ජල වාෂ්ප තමයි මේ බැඳෙන්නේ. එතන CO2 තියෙනවා ආයේ H2O තියෙනවා. H2O කියන්නේ ජල වාෂ්ප කියන්නේ මෙතනින් මොකක්ද දාන අකුර? gas. ජල වාෂ්ප වලට කියන gas G දාන. මේ කියන්නේ ජල වාෂ්ප. ජල වාෂ්ප. නැතුව ඉතින්
නහයෙන් වතුර පැක්කෙන්නේ නැහැ. එහෙම වතුර එබිරිසාදුනමනේ. එතකොට මේ ජල වාෂ්ප පිට වෙන හැටි කිව්වේ. G දැන් මේ ගෑස් කියන්න බෑ. ජලය තමයි. හැබැයි ගෑස් එක. ගෑස් කියන්නේ උමාලය. එහෙම නැත්නම් ජල වාෂ්ප. දැන් පෙරහැරි වලින් ಜಾති දෙකයි. අපි දැන් මේක මෙහෙම වෙන් කරමු. ඒක ඉරක් ගාලා මේ වෙන් කරන්න ಜಾති දෙක. බයිස්රාවි ද්‍රව ಜಾති දෙකයි ඉන්ද්‍රිය පෙරහැරි ප්‍රස්වාස වාතයේ විදිහට මේ දෙක පිට කරනවා. එතකොට දෙවණි අවයව. දෙවණි අවයවයට මම ගන්නවා සම. සමෙන් ඉතින් මොනවද මෙතන ලියන්නේ? මෙතන මොකක්ද ලියන්නද? දහඩිය දහඩිය. දහඩිය වල මොනවද තියෙන්නේ ඉතින්? දහඩිය වල කාබන් ඩයොක්සයිඩ් තියනවද? නෑ. ජලය තියනවද? තියනවද වතුර දහඩිය වනේ නේද? බෝ මොකද මේ වතුර වගේ දහඩිය දානවා කියන්නේ වතුර තියනවා. වතුර වගේ දහඩිය දානවා කියන්නේ. එතකොට වතුර තියෙනවා. දහඩිය කටේ ගෑවිලා තියෙනවනේ හැමෝගෙම. මොකෝ අපේ කටේ දහඩිය ගෑවිලා නැද්ද? මේ ගර්භ කලාපීය රටේ මොන වහද? රහයි. ලුණු රහයි. ලුණු රහ නම් මොනවද තියෙන කිමිකල් එක කියන්න රසායනික ද්‍රව්‍ය? sodium chloride සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ NaCl. සෝඩියම් ක්ලෝරයිඩ් NaCl. ආයි තියෙනවා යූරියා. යූරියා තියෙනවා. ආයි මොනවද? යූරික් අම්ලය. යූරියා යූරික් අම්ලය. එතන බයිස්රාව ඉන්ද්‍රිය දෙකක් ලියව තවත් එකක් තියෙනවා. හදා ගන්න වගුව. දැන් තුන්වෙනි එක. තුන මම මෙතනම මකලා ලියනවා. මෙතන මකලා ලියනවා තුන. තුන වකුගඩු. වකුගඩු වලට කියන හොඳ නමක් කියන්නේ වෘක්ක වෘක්ක. ඉංග්‍රීසියෙන් නම් kidneys. වෘක්ක. ඉංග්‍රීසියෙන් නම් kidney. kidneys නෝවද? kidney කියන්නේ වකුගඩු. වකුගඩු ඉතින් මෙතන දාඩිය නෙවෙයිනේ මෙතන මොනවද? එතන මොනවද? මුත්‍රා. මුත්‍රා. දැන් ඉංග්‍රීසියෙන් මුත්‍රාවට මොකද කියන්නේ? ඉංග්‍රීසියෙන් මුත්‍රාවට මොනවද කියන්නේ? ඉංග්‍රීසි මීඩියම් අය ඉන්නව නේද? මොන මුත්‍රා වලට ඉංග්‍රීසියෙන් කියන්නේ?
यूरिन यूरिन में यूरिया यूरिक අම්ලය यूरिन බලන්න හන කැවිලා තියෙන. එතකොට චුට්ටක් ඉන්න මේ දාඩියෙන් පිට වෙන ඒවා මුත්‍රා වලට හදලා දෙන්නයි හදන්නේ. මම මෙන්න මේක විතරයි මකන්නේ. ඒකට තමයි මම එතන වකුගඩු කියලා ලියන්නේ. මෙතන ලියනවා මම ලවණ කියලා. දැන් ඔන්න හරි. එතකොට මෙතන ඉස්සෙල්ලා තිබුණේ ලුණු දැන් ලවණ කියලා ලියනවා. එච්චරයි. එතන බහිස්රාවී ඉන්ද්‍රිය තුන නම් කරන්න කිව්වොත් මොනවද ලියන්නේ? බහිස්රාවී ඉන්ද්‍රිය තුන නම් කරන්න කිව්වොත් මොනවද ලියන්නේ? තාන වියෝගතේකේ බහිස්රාවී ඉන්ද්‍රිය තුන නම් කරන්න. carbon dioxide, පේනහැලි වකුගඩු පෙනහැලි සම වකුගඩු. මේ ඉන්ද්‍රිය තුනෙන්ම ඉවත් වෙන જાතියක් කියන පොදු සාධකය ජලය ජලය. මේ ඉන්ද්‍රිය තුනෙන්ම ඉවත් වෙලා යනවා. ජලය පෙනහැලි වලින් ජල වාෂ්ප, දාඩිය දානකොට ඉතින් ජලයනේ. මුත්‍රා ජලය. මුත්‍රා වල 96ක් ජලය. එතකොට තව 4යි අනම්මනම් තියෙන්නේ. එතකොට ජලය. එතකොට දැන් මිනිසාගේ මේ අපි මේවට කියන්නේ නයිට්‍රජනීය බහිස්රාවය. ඇයි යූරියා කියන්නේ නයිට්‍රජනීය ද්‍රව්‍යයක්. යූරික් අම්ලය කියන්නේ නයිට්‍රජනීය ද්‍රව්‍යයක්. එතකොට මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවීය සිදු කරන එක තමයි ප්‍රධානම එක වකුගඩු. එතකොට අපි ඕකට කියන්නේ මුත්‍ර වාහිනී පද්ධතිය කියලා. දැන් එතකොට අපි අඳින්න හදන්නේ මේ මුත්‍ර වාහිනී රූප සටහන. ඉතින් මාත්‍රකාව ලියා ගන්න එහෙනම් මිනිසාගේ මුත්‍ර වාහිනී පද්ධතිය. මිනිසාගේ මුත්‍ර වාහිනී පද්ධතිය. පිටුවංග කීයද රූප සටහන පෙරලගෙන කොටස් ටික බලන්න. පිටුවංගයේ කියන්න හම්බුන කෙනෙක් 156 156 තියෙන මේ ආකෘතියක් තියෙනවා හදපු එකක්. මේ බලන්න. මුත්‍ර වාහිනී පද්ධතිය ආකෘතියක්. එතනත් බලමු මොනවද මේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මොකද්ද මේ? වකුගඩු වකුගඩු දෙක. මේ වකුගඩු දෙක තියෙන්නේ කොතනද කියලා නම් මෙහෙම ඉනට අත් දෙක තිබ්බහම හරි ඉනට අත් දෙක තියන්න ඕනේ මාපට ඇඟිල්ල පිටිපස්සට ඉන්න. ඉනට අත් දෙක තිබ්බහම මාපට ඇඟිල්ල පිටිපස්සට ඉන්න ඉනට අත් දෙක තියද හැකියි. කොහොමද එහෙමනේ තියන්නේ නේ? අනිත් පැත්තට තියන්න අමාරුයි. මාපට ඇඟිල්ල පිටිපස්සට ඉන්න ඉනට අත් දෙක තිබ්බහම මහපට ඇඟිල්ලේ කෙලවර තියෙන්නේ වකුගඩුවේ මුදුන් කෙලවරේ. ඒ කියන්නේ ඉනට අත් දෙක තිබ්බහම මාපට ඇඟිල්ල ඔන්න ඔහොම ඉන්නවනේ. ඒ ඉන්නේ මේ වකුගඩුව තියෙන. දැන් දන්න තියෙන්නේ කොතනද කියලා. එතකොට වකුගඩු තියෙනවා දෙකක් වෙන හැටි වගේ තමයි මේ ජෝඩුවක් තියෙන්නේ. දැන් මේකට එනවා පිරිසිදු රුධිර සැපයුම. මේ පිරිසිදු රුධිර සැපයුමක් එනවා ඇවිල්ලා මේ රුධිර වාහිනිය දෙකට බෙදිලා කියන්නේ අත්තක් මෙන්න මේකට යනවා. මේකටත් යනවා.
ඊට පස්සේ දැන් මේ ඉතුරු වාහිනිය තියෙනවා. ඉතුරු වාහිනිය කියලා එතන ඉවර වෙන්නේ නැහැ. ඒක මෙහෙම පහළට ඇවිල්ලා කකුල් දෙකට බෙදිලා යනවා. ඒත් අපිට දැන් මේ ටික විතරයි ඕන. ඊට පස්සේ මේ රුධිරය යනවා වකුගඩුව ඇතුළට පිරිසිදු රුධිරේ. ගියාට පස්සේ ඉතින් දන්නවනේ වෙන වැඩේ කාබන් ඩයොක්සයිඩ් දීලා ඔක්සිජන් ඉල්ලගෙන ඒ විදිහට තවත් ප්‍රතික්‍රියා ගන්නවා කර වෙලා ඉවර වෙලා අපිරිසිදු වෙනවා. අපිරිසිදු වුණාට පස්සේ මේකෙන් එනවා එළියට. මේකෙන් උත්තර ඒ જાති වාහිනියක් එළියට ඇවිල්ලා මෙහෙම ඇහෙනවද? ඔව් ටීචර්. ලයිට් ගියා බලන්නකෝ. තප්පරයකට ලයිට් ගියා. ඒ වුණාට මේ කට් වුණ අපේ වැඩසටහන් ඔක්කොම. දැන් බලන්න අපි මේක කතා කර ඉන්නේ. දැන් මේකේ මුත්‍රා හැදෙනවා. හැදිලා මෙන්න මේ බටේ දිගේ මේකට කියන්නේ මුත්‍රා වාහිනිය. මේ වාහිනිය දිගේ මෙහෙම ටික එනවා. මේකේ හැදෙන මුත්‍රා මේ වාහිනිය දිගේ ටික එනවා. ඇවිල්ලා මේ තියෙන්නේ මුත්‍රාශය කියන එක. මේ මුත්‍රාශය පිරෙනවා. පිරුණාට පස්සේ අපිට ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් දැනෙනවා. අපි දවසකට කොච්චර මුත්‍රා ඉවත් කරනවද? කියනවාද කවුරු හරි? මුත්‍රා කොච්චර ඉවත් කරනවද? අර ලීටර එකමාර බෝතල් දන්නවද? මෙගා බෝතල් 1.5ක් ලීටර එකමාරක් දවසකට නිරෝගී පුජ්‍යලයක් මුත්‍රා ඉවත් කරන දවසකට ලීටර එකමාරක්. එතකොට අපි දැන් මේ රූප සටහන මේ අඳින්නයි හදන්නේ. දැන් මාතෘකාව ලියා ගන්න මිනිසාගේ මුත්‍රා වාහිනී පද්ධතිය කියලා. මේ අපි මේ පොදු එකකතාවයකට එමු ලයිට් යනවායි කියන එක අපිට පාලනය කරන්න බෑනේ. දැන් අපි කියමුකෝ ලයිට් නැහැ. දැන් හයිට ලයිට් නැහැ. එතකොට මම පැයක් බලනවා. හරි. 7න් ඉස්සෙල්ලා ලයිට් ආවොත් පටන් ගන්නවා. අද නෙවෙයි දැන් ඉතින් අදට බහුවලානේ. මේ ඉස්සරහා ගැන කියන්නේ. 7න් ඉස්සෙල්ලා ලයිට් ආවොත් මට පැයක් වැඩ කරන්න පුළුවන් නේ. හැබැයි 7 පහ වෙලා ලයිට් ආවොත් ක්ලාස් එක කරන්නේ නැහැ. මැසේජ් එකක් පුළුවන් වුණොත් තියන්නම් ඉතින්. එහෙම අපි හිතාගෙන ඉමු. ලයිට් නැහැ කියලා පන්තිය නොකර ඉන්නේ. 7න් ඉස්සෙල්ලා ලයිට් ආවොත් පන්තිය කරනවා. 7න් පස්සේ ලයිට් ආවොත් පන්තිය කරන්නේ නැහැ. ඒක බෑක් විතර කරන්න ගන්න පුළුවන් නේ. නැත්නම් ඕගොල්ලෝ බලාගෙන ඉන්නවනේ ඔන්න වෙයි කියලා. ඒකයි කිව්වේ. එතකොට දැන් අපි මේ රූප සටහන අඳින්නයි හදන්නේ. මාතෘකාව ලිව්වා මිනිසාගේ මුත්‍රා වාහිනී පද්ධතිය. මිනිසාගේ මුත්‍රා වාහිනී පද්ධතිය.
එතන වකුගඩු දෙකක් තියෙනවා. අපි අනිත් මේ වකුගඩු වල හැඩය ගැන මොකද කියන්නේ? හැඩේ බෝන්සියට ඈ බෝන්සියට බෝංචි ඊට හැදතිය කිව්වට ලොකුයි හොඳේ. බෝංචියර කියන්නේ ජුඩි જાතියන්නේ ලොකුයි. එතකොට මම දැකලා තියෙනවා වකුගඩුවක් හැමච්චරකද මේක අඳින්න පුළුවන් ප්‍රමාණයක් ඈ. දිග ඇරියේ නෑ ඇඟිලි මෙහෙම කරා. මෙච්චරක විතර අඳින්න පුළුවන් ප්‍රමාණයක් වකුගඩුව. කොච්චරද මිල ඔයගොල්ලෝ හිතන්නේ කීයයි කියලා? විකුණන්න පුළුවන් ලක්ෂ 4කට. එකක්. සමහර ඉන්නවා අය විකුණනවා. විකුණනවා සමහර. එතකොට දැන් අපි අඳින්නේ වකුගඩුව. මේ බලන්න හැඩේ. ඔන්න ඔය වගේ හැඩයක් තියෙනවා. පොන්චි බීජ හැඩ දී කියනවා. ඉතින් ඒක සම්මත කරගෙන ඉතින් නැත්නම් ඉතින් අඹ ගෙඩිය හැඩ දීකුවත් හරිනේ. එතකොට අඳින්නකො හැඩේ. ඔන්න ඔම හැඩේ අඳ. හරි. එතකොට මේකට එනවා හොඳ රුධිර සැපයීමක්. ඒ එන්නේ සංස්ථානික මහා ධමනියේ. දැන් අපි රුධිර සංසරණ පද්ධතිය කරාම ඕගොල්ලන්ට ওই ප්‍රශ්න විසඳෙනවා. සංස්ථානික මහා ධමනියෙන් එනවා හෘදයේ ඉඳලා හොඳ රුධිර සැපයීමක්. බලන්න. හෘදයේ ඉඳලා එන්නේ ඒ නිසා පාතට එන්නේ මේ. හෘදයේ තියෙන උඩනේ පාතට එන්නේ. ඇවිල්ලා මෙතනින් මෙයාට යනවා වාහිනියක් මේ. මෙයාටත් යනවා වාහිනියක්. ඊට පස්සේ අපිරිසිදුලේ අරගෙන දැන් මේකෙන් අපිරිසිදු වෙනවානේ. අපිරිසිදුලේ අරගෙන වකුගඩුවෙන් එළියට එනවා වාහිනිය. ඒක දෙය ලකුණු කරන්නේ. ඒක මේ පැත්තට. මේක විතර අපිරිසිදුලේ අරන් වාහිනිය. ඇවිල්ලා මේක මේක ඉවර කරන්න බෑ මොකද මේක දෙකට බෙදලා කකුල් දෙකට යනවා. ඒතකොට මේකේ ලේ යන්නේ උඩට. හරි උඩ පැත්තට යනවා. ඊට පස්සේ මේකේ හැදෙන මුත්‍රා මේක දැන් මුත්‍රා හැදෙනවානේ. හැදෙන මුත්‍රා ඔන්නෝම නාලකින් එනවා. ඒකට අපි කියනවා මුත්‍රා වාහිනිය. දෙකක් තියෙනවා දෙකට. ඇවිල්ලා මේ මුත්‍රාශය කියලා තියෙනවා මල්ලක්. බෑග් එකක්. මේ බෑග් එකට එකතු වෙනවා. මේකට කියන්නේ මුත්‍රාශය කියලා. දැන් අඳ ගන්නක රූප සටහන අපි නම් කරමු ඇඳලා.
ඉවරුණා මත උස්සන්න. ඉවරුණා මත උස්සන්න. හරිද ශෂිමා ඉවරුණා මත උස්සන්න. කවින්දෝ ඉවරයි. කිම්සර සකුන්ත ඉවරයි. අශිකා ඉවරයි. මානක ඉවරයි. නිමායා ඉවරයි. චමෝද භාග්‍යා හරි. ඉන්නවද තිර දෙකකම කට්ටිය ඉන්නවා. දීක්ෂණා ඉතින් කොහමද? කැමරාව ඔන් කරලා යන්තම් මූණ දැක්කා. දුල්මි සිනත්මා ගෙවල් කොහෙද අනේ? දුල්මි ගෙවල් කොහෙද? මත් ඉන්නවා ටිකක්. විනාඩි දෙකක් දෙන්නම් ඉවර කරගන්න. ශෂිමා ඉවරයි හරි. හරි එහෙනම් නේ. එතකොට ඕක තමයි මුත්‍ර වාහිනී පද්ධතිය. ඉතින් දැන් අපි කරන්න හදන වැඩේ අහන්නකෝ. අපි දැන් කරන්න හදන්නේ මේ වකුගඩුවක්. දැන් ඔයගොල්ලෝ අඹ ගෙඩිය කපන්නේ කොහොමද? අඹ ගෙඩිය මෙහෙම කපනවනේ පෙත්ත. අඹ ගෙඩිය කපන්නේ නැහැනේ හරස් අතර ඇටේ කැපෙන්න. අනිත් අතටනේ කපන්නේ. එතකොට අන්නේ අඹ ගෙඩිය කපන විදියට පෙත්තක් කපලා. මොකේද වකුගඩුව? පෙත්තක් කපලා මොනවද තියෙන්නේ කියලා කොටස් ටික තමයි බලන්න හදන්නේ.
ඒ කියන්නේ වකුගඩුවක දික්කඩක් තමයි අපි බලන්න හදන්නේ. කොහොමද හරස් කර කපන්න බෑනේ. හරස් කඩ කැපුවොත් අඹ ගෙඩිය නම් ඇටේ කැපෙනවා. ඒතර දික්කඩ තමයි අපි කපලා මොනවද ඇතුලේ තියෙනවා කියලා බලන්නේ. ඉතින් සමහරව ඉන්නවා වකුගඩු දෙකම නරක් වෙලා. එහෙම වුණාම සමහරව වකුගඩු දන් දෙනවා. දන් දෙනවා කියන්නේ මෙහෙමයි අර ජීවත් වෙන්නේ එක වකුගඩුවක් ඇති. දෙකක් තියෙන්නේ ඉතින් අර අමතර තමයි. ඒ වුණාට හදිසියවත් ඉතින් නේද? එකක් නරක් වුණොත් ඉතින් ප්‍රශ්නයක් නේ සමහරව. වකුගඩු දන් දෙන ඔය ඉල්ලන්නේ වකුගඩු දෙකම නරක් වෙලා තියෙනවා එහෙම තියෙනවා ඉතින්. එතකොට අපි දැන් මේකේ කැපුමක් බලන්න හදනවා. එතකොට ඒ නිසා අඳින්න වකුගඩුව ටිකක් ඉඩ කඩ ඇතුව හැඩේ අඳින්න අඹ ගෙඩිය වගේ කැපුමක කොටස් ටික බලන්න හදනවා. වකුගඩුවක දික්කඩ ගලොකුවට අඳින්න වෙනවා මොකද අනම්මනම් ගොඩක් ටිකක් තියෙන නම් කරන්නේ. ඉතින් මේ වගේ මේ හැඩේ ආරක්ෂා වෙන්නේ මේ. අනන්ද. අන්නව තමයි හැඩේ. ඉතින් මේක මේ ආයිනේ මේක කැලි වගේක් තියෙනනේ. අර මම අදිනේ. මේක හරි. එහෙනම් ඊට පස්සේ අපි ලකුණු කරනවා මේකට එන මේ පිරිසිදු රුධිරය අරන් යන වාහිනිය. බෙදෙන ගොඩක් කොටස් වලට මේ යාවල් විදියයි කියලා නෑ ඉතින් බෙදලා අඳ ගන්න ටික. අපරිසිදු රුධිරයත් ඒ විදිහටම එළියට එනවා. අනිත් එකට යන එක මෙහෙම තියනවා ඉතින් ඒක. මේ නිල් වාහිනියත් බෙදෙනවා. පුළුවන් ටික නම් කරන්න. සමහර අය දන්න ටික නම් කරන්න.
අනිත් ටික පුළුවන්. ඉතින් මෙතන යටින් ලියන්න වෘක්කයක දික්කඩක්. දික්කඩ මේක හරස් කඩ නෙවෙයි දික්කඩ. දන්නවනේ ඉතින් ප්‍රශ්න පත්‍රවල දෙන හැටි. A B C D E කියලා කොටස් නම් කරන්න. දැන් ඔය ටික හරිනම් ඉවරද? දැන් හරි. මොකද ඉවරයි ගිම්සල් ඉවරයි. රශිකා දිල්කි ඉවරයි. ශශිමා ඉවරයි. කාවේද දිල්ෂාන් ඉවරයි. දුල්මි සිනෙත්මා ඉවරයි. දුල්මි සිනෙත්මා හැබැයි ඉවර කිව්වට මෙන්න මේ ටික නම් කරන්න ඕනේ. මේ මොකද්ද මේ? සංස්ථානික මහා දමනය. සංස්ථානික මහා දමනිය. නම් කරන්න මේක. සංස්ථානික මහා දමනිය. මෙන්න මේක වෘක්කී දමනය. වෘක්කීය දමනිය. සංස්ථානික මහා දමනිය මේ ලොකු ලයින් එක. ඒකෙන් අත්ත බෙදලා ආවම වෘක්කීය දමනිය. මේක අපර මහා ශිරාව. අපර මහා ශිරාව. අපර මහා ශිරාව. මෙන්න මේක වෘක්කීය ශිරාව. වෘක්කීය ශිරාව. වෘක්කීය ශිරාව. මේක මුත්‍රාවාහිනිය මුත්‍රා. හරි ඒ ටික මම ඉස්සෙල්ලා නම් කරපු නිසා ආයෙ නම් කරේ නෑ. ඉස්සෙල්ලා එක නම් කරානේ. ඒ ටික ඔක්කොම නම් කරගන්න.
එතකොට මේ පිටතම ආවරණය මේ පිටතාරය කියන්නේ ප්‍රාවරය. ඉති චුට්ටක් ඇතුළට වෙන කොටසට කියන්නේ බාහිකය. ශ්‍රෝණිය කියන්නේ මෙන්න මේ කොටසට කියන්නේ ශ්‍රෝණිය. මුත්‍රාවාහිනිය, මුඛීය ශිරාව, අපරමහා ශිරාව, මුඛීය ධමනිය, සංස්ථානික මහා ධමනිය. මේක ඊතල ගැහුවොත් මේකේ රුධිරය එන්නේ පල්ලෙහාට. පල්ලෙහාට වෙලා මෙතනින් මෙහෙම යන්නේ. මේකේ රුධිරය යන්නේ ඉහළට. මේකෙන් එන්නේ එළියට. ඇවිල්ලා යන්නේ ඉහළට. එළියට එළියට යනවා. මේකෙන් පහළට ඇවිල්ලා අතුරට යනවා. ඊතල දාගන්න බලන්න. වකුගඩුවක දික් කඩක් යටින් ලියා ගන්න. වකුගඩුවක දික් කඩක්. වකුගඩුවක දික් කඩක්. මේ අපි දාර අභ්‍යාස කතා කරනකොට මේ ශ්වසන පද්ධතියේ එක ප්‍රශ්නයක් බැරි වුණා. පිටුවන්ක 187. කොයි එකද බැරි වුණේ මේ ශ්වසන පද්ධතියේ කොටස් කොයි එකද? වෙනහලුවා සම්බන්ධ ප්‍රශ්නේ කොයි එකද උත්තර ලිව්වේ නැත්තේ? පියාමෝ අචිනි දීශනාගේ කොයි එකද ලිව්වේ නැත්තේ? පහ හය ගණන් දෙක ඒ ප්‍රශ්න දෙකට ලිව්වේ නෑ ටීචර්. 187 පිටු 187 ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ නෙවෙයි. ඒක වකුගඩු වෙන්නේ දාලා තියෙන්නේ. දෙවනි ප්‍රශ්නේ අර සිම්පල් B වලට highlight කරලා තියෙන B වලට උඩින් තියෙනවා 5යි 6යි දෙකම කතා කරේ නැහැ. 5 රුධිර සංසරණ පද්ධතිය ඉවරනකම් 5ට උත්තර ලියන්න බෑ. 6ට උත්තරේ කියන්නේ ඉස්සෙල්ලා 6 ප්‍රශ්නේ කියන්න අච්චනි. B හා C කොටස් බැක්ටීරියා හෝ වෛරස් මගින් ආසාදනය වීමෙන් ඉදිමීම නිසා ඇතිවන රෝගී තත්ත්වය කුමක්ද? කියන්නේ රන්ද මේ ප්‍රශ්නේ කියන්න උත්තර අපිට එපා. ප්‍රශ්නේ කියන්නේ රන්ද පොත තියෙනවද? ප්‍රශ්නේ කියන ශශීමා චතුරංග ප්‍රශ්නේ කියන්නේ B හා C කොටස් බැක්ටීරියා හෝ වෛරස් මගින් ආසාදනය වීමෙන් ඉදිවීම නිසා ඇතිවන රෝගී තත්ත්වය කුමක්ද? කවුද උත්තරේ කියන්නේ? හට උසන්න උත්තරේ කියන්න පුළුවන් කෙනෙක්? අද ඉගැන්නුවේ අමතක වෙන කාලයක් නෑ. අද ඉගැන්නුවේ උත්තරේ කියන්නේ අච්චිනි දීශනා විතරයි අත උස්සගෙන ඉන්නේ. මේ අද ඉගැන්නුවේ පරණ එකක් නෙවෙයි. මේ අද උගන්වපු එකක් අහන්න. කවුරුත් අත උස්සන්නේ නෑනේ. මොකද නිමාය උත්තරේ කියන්න. ප්‍රශ්නේ උත්තරේ දෙකම කියන්න නිමාය. නිමායා උත්තරේ කියන්න. නිමායට ඇහෙනවද?
bronchitis, හරියට හරි. bronchitis. B කියන්නේ ශ්වාසනාලිකා, C කියන්නේ අනුශාසනාලිකා. එහා පිටුවේ තියෙන 186 තියෙන බැක්ටීරියා හෝ වෛරස් දෙකෙන් ඕනම එකකින් ඇතිවන ප්‍රදාහය ආසාදනය වුණාම මං කියේ රතු වෙලා ඉදිමිලා එහෙම එකකට කියන්නේ ආසාදනය වෙනවා. එහෙම නැත්නම් ප්‍රදාහය වෙනවා. ඒකට කියන්නේ බ්‍රොන්කයිටිස් කියලා. ඒ කොටසට දැන් උත්තරේ ලියන්න පුළුවන්. එතකොට ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඉවර කරා. පෙනහළු වල එක කොටසක් ඇර දැන් රෝමිලක්කම් 5 ඇර අනිත් ඔක්කොම ඉවර කරා. ඊළඟට තියෙන වකුගඩුව හා සම්බන්ධ ප්‍රශ්නයක්. මේක ඉතින් උගන්වනකම් පුළුවන් වෙන්නේ නැහැ. එතකොට මේ අභ්‍යාස ටික කරලා මට උත්තර එවන්න ඕනේ. උත්තර ලියලා ෆොටෝ එකක් ගහලා මගේ WhatsApp නම්බර් එකට එවන්න. එතකොට මම බලලා ඉතින් මොකක් හරි කියලා එවන්නම්කෝ. එහෙනම් එතකොට ආයෙ අපි හම්බ වෙන්නේ කවද්ද? ලබන මාසෙනේ. නොවැම්බර් මාසේ. නොවැම්බර් මාසේ කවදද? දෙවනිදා. අඟහරුවාදා. නොවැම්බර් 2 අඟහරුවාදා තමයි ආයෙ පන්ති තියෙන්නේ. එහෙනම් නවත්තන්නයි හදන්නේ. ආයිබෝන්. අයබෝවන් ටීචර්. Good night. අයබෝවන් ටීචර්. good night. good night madam